Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. සුබෝදෑසනක් පුතේ. අදත් සුපුරුදු පරිදි සිත FM ගුරු ගෙදර වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි අලුත් වෙලා ඉන්නේ Soft Logic Live සිත FM ගුරු ගෙදර විදිහට. අපි පහුගිය සති කීපෙම කතා කරගෙන ආවේ පුතේ ලෝකයේ පවතින බියෝමයන් පිළිබඳව. එතකොට සමකාසන්න කලාපයෙන් ආරම්භ කරලා සමක කලාපයේ තිබුණු මේ බියෝම පරිසරයන් ආකාර සාකච්ඡා කරමින් පුතේ ක්‍රමයෙන් උතුරු දෙසට තමයි අපි ගමන් කරමින් හිටියේ. එතකොට දැන් සෞම්‍ය කලාපය තුල ඍජුවම නෙමෙයි සෞම්‍ය කලාපය සහ සමක කලාපයේ අතරමැදි පරිසරයේ හමු වෙන බොහෝ තෘණ සහිත භූමි, ඊට පස්සේ මධ්‍යධරණී මුහුද වගේ කලාපයන් ආශ්‍රිතව ව්‍යාප්ත වෙලා තියෙන විශේෂ වනාන්තර පරිසර ගැන අපි කතා කරා. ඒතකොට අද දවසේ වැඩිපුර අපි අවධානය යොමු කරනවා මේ සම්පූර්ණ වශයෙන්ම සෞම්‍ය කලාපය තුල ව්‍යාප්ත වෙලා තියෙන විශේෂ වනාන්තර කීපයක් පිළිබඳව. ඊට පස්සේ උතුරුම කොටසේ ලෝකයේ ඉහළම කලාපය ද්‍රව කලාපයටම යනකොට මොනවද අපිට හම්බ වෙන බියෝම කියන කාරණාව තමයි මූලික වශයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට පුතේ දැන් සෞම්‍ය කලාපයේ අපිට හම්බ වෙන ප්‍රධාන වනාන්තර ආකාරයක් තමයි ප්‍රධානම බියෝම ආකාරය තමයි සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර කියන ඒවා. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර තමයි අපිට බොහොම සුලභව හමු වෙන වනාන්තර ආකාරය වෙන්නේ සෞම්‍ය කලාපය තුලදී. එතකොට මේකේ විශේෂත්වය තමයි දැන් පළල් පත්‍ර කියලා කියන්නේ මේ වගේ පත්‍රවල විශාලත්වය සාපේක්ෂව වැඩි, පළලින් වැඩි උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශවල. හරි, ඒතර උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ කලාපයේ තමයි පුතේ මේවා සාමාන්‍යයෙන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රදේශවලට වර්ෂාපතනය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. මිලිමීටර් 700 2000 වගේ සීමාවේ පුතේ වර්ෂාපතනය තියෙනවා. ඒ කියන්නේ සැලකිය යුතු ඉහළ වර්ෂාපතනයක්. වර්ෂාව අවුරුද්ද මුළුල්ලේම ලැබෙනවා. ගිම්හාන කාලවලදී ද්‍රව ලෙස, ඒ කියන්නේ වර්ෂාව ලෙසත්, ශීත ඍතුව වෙනකොට හිම විදිහටත් පුතේ පොදුවේ වර්ෂණය සිදු වෙනවා කියන කාරණාව කියන්න පුළුවන්. එතකොට මේ වනාන්තර තමයි අපි ඔය නත්තල් කාලේ හිම කිට්ටු වෙනකොට නැත්තම් ඔය යුරෝපීය ආශ්‍රිතව තියෙන ෆිල්ම් වගේ ඒවා බලනකොට අපිට පේන විශේෂයෙන් අර ශීත ඍතුවට කලින් ගිම්හානය එනකොට පුතේ ෆෝල් නැත්නම් ඔටම් කියලා කියනවා අපි විවහාරයේදී ඔය විශාල පත්‍ර සහිත ශාකවල කොළ පැහැය නැති වෙලා ගිහිල්ලා ඒකෙදි ඇත්තටම වෙන්නේ මේ පත්‍ර තුල තියෙන පෝෂක මෞෂාකයේ අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ පත්‍ර නටුවේ ඡේදස්තරය කියලා එකක් නිර්මාණය වෙනවා. මේ ඡේදස්තරය නිසා පෝෂක ටික ඔක්කොම උරාගෙන ඡේදස්තරය හදපු ගමන් තවදුරටත් ඒක ගහට සම්බන්ධ වෙලා තියෙන්නේ නැහැ, පත්‍රය හැලෙනවා. එතකොට අර ක්ලෝරොෆිල් පවා බිඳහෙලලා පුතේ ශාකයට ඒ ටික අවශෝෂණය කරගන්න නිසා පත්‍රවල තියෙන කොළ පැහැය නැති වෙලා ගිහිල්ලා කහ, තැඹිලි, රතු පැහැ වර්ණයකට පුතේ මේ පත්‍ර හැරෙනවා. එතකොට ඒ නිසා අපිට රතු පැහැ ගැන්වුණු, තැඹිලි පහ ගැන්වුණු වනාන්තර දැක ගන්න පුළුවන්. අපේ රටේ නැති අපි දකින්න ආස, අපි බලන්න ආස වටපිටාවක් ඒ හරහා නිර්මාණය වෙනවා. ඊට පස්සේ තමයි පුතේ හිමපතනයන් සිදු වෙන්නේ. එතකොට ශීත කාලයකුත් තියෙනවා. ශීත කාලයේදී සාමාන්‍ය උෂ්ණත්වය බිඳුවට ආසන්න කලාපයේ පවතිනවා මේ ප්‍රදේශවල. නමුත් ගිම්හානය වෙනකොට ඒක සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ උණුසුම් පරිසරයක් නිර්මාණය කරනවා. එතකොට ගිම්හානය කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය 35 නිසා උණුසුම්. ඊට අමතරව තෙත් වර්ෂාවක් තියෙනවා, ආර්ද්‍ර පරිසර තත්ත්වයන් තියෙන්නේ. එතකොට මේ තෙත් නැත්නම් ආර්ද්‍ර පරිසරයයි උණුසුම් පරිසරයයි මේ ශාකවල වර්ධනය පහසු කරනවා. ඔයගොල්ලන්ට මතක නම් ශාක කඳක් කපලා බලපුවම් පුතේ හරස් අතට අපිට පේනවා ඒකේ වලලු වගේ ස්වභාවයක්.
මේ වලලු ස්වභාවවලදී ගිම්හාන කාලයේදී වර්ධනය පහසු නිසා ලා පැහැති විශාල වලලු හට ගන්නවා. ශීත කාලයේ වෙනකොට වර්ධනය අපහසු නිසා තද පැහැති කුඩා කොටසක් විදිහට වලලු හට ගන්නවා. එතකොට මේ පොදුවේ පුතේ මේ විදිහේ වලලු වාර්ෂික වලලු කියලා කියනවා. අපි මේ ඍතු වෙනස් වීම එක්ක කඳේ ඇතිවන වෙනස්කම් ඒ වලලු ගණන් කරලා ශාකයක ආයු කාලයත් ආසන්න වශයෙන් කියන්න පුළුවන්. එතකොට ශාක වර්ධනය කියන කොටසේදී ද්විතීක වර්ධන ගැන කතා කරනකොට මේ සාමාන්‍ය ශාකයක මේ වලලු ඇතිවීම ගැන කතා කරනවා. ලංකාවේ තියෙන වනාන්තරවලත් මේ වලලු ඇතිවීම අපි හඳුනා ගන්නවා. ඒ හැබැයි ඍතු ભેදයක් නිසා නෙමෙයි වර්ෂාව සහිත කාලය සහ නියං කාලයේදී ඇතිවන වෙනස් වීම විදිහට. එතකොට මේ කලාපවලදී පැහැදිලිව ඍතු ભેදය අපිට පවතින නිසා ඒ වෙනස්කම් ශාක තුලදී හඳුනා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලන්ට මතකයි අපි සාකච්ඡා කරනකොට පුතේ නිවර්තන වර්ෂා වනාන්තරවලදී අපි හඳුනාගත්තා පැහැදිලි ස්තරී භවනයක් පවතින බව. ඒ කියන්නේ සිරස් තලයේ ඔස්සේ පුතේ ශාකයේ වියන් කලාප කීපයකට පිහිටලා තියෙන බව. එතකොට ඒ ලක්ෂණය ඒ විදිහටම නැතත් යම් මට්ටමක ස්තරී භවනයක් මේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවලක් තියෙනවා. මේකේ ප්‍රමුඛ ශාක ඔක්කොම වගේ පුතේ ගත්තොත් පතනශීලී ශාක. ඒතර පතනශීලී කියන එකේ අදහස තමයි අර මම කලින් කතා කරපු විදිහට ඒ ශීත පරිසර උණුසුම් කාලයේ එක්තරා කාලයකට එනකොට පුතේ පත්‍ර ටික ඔක්කොම හැලෙනවා. හරි ඊට පස්සේ යා ශීත ඍතුවට ලෑස්ති වෙනවා. සිරස් කලාපයේ වනාන්තරයේ සිරස් කඩ ගත්තොත් උසාතට කලාප කීපයකට බෙදලා තියෙනවා. උඩම අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් උඩම අපිට හම්බ වෙනවා සංවෘත වියන් ස්තරය කියලා එකක්. ඊට පස්සේ යටි ස්තර ශාක කීපයක් එකක් හෝ දෙකක් සමහර විට තියෙන්න පුළුවන්. ඊට අමතරව පඳුරු සහ පැලෑටි වලින් සමන්විත පහළ කලාපයක් එක ගන්න පුළුවන්. ඒතකොට ස්තර 4 3 වගේ ප්‍රමාණයක් බොහෝ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවලදී හඳුනා ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි කතා කරා නිවර්තන කලාපයේ වනාන්තරවලත් ලංකාව වගේ රටවල තියෙන කඳුකර වනාන්තරවලත් පුතේ අපිශාක යම් ප්‍රමාණයක් තියෙනවා. මේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර තුලත් යම් ප්‍රමාණයක් අපිට අපිශාක හඳුනා ගන්න පුළුවන්. අර ස්තරී භවනයත් එක්ක පතුලට වැටෙන ආලෝක ප්‍රමාණය අඩු වීම නිසා මේ ආලෝකය සොයාගෙන යාමේ අවශ්‍යතාවය මත තමයි මේ අපිශාක වර්ධනය වීමක් සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ ලක්ෂණය මේ සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර තුලදීත් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ප්‍රමුඛ ශාක විදිහට පුතේ අර විවහාරේ අපිට ටිකක් පහළ පුරුදු පීච්, බීච්, ඕක් වගේ අර යුරෝපීය දර්ශයන් අපිට මේක කලාපය තුල හම්බ වෙනවා. ශීරපායි විශේෂත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අපි ඔය කාටුන් වල දකින අර රතු පැහැති ලේනුන් ඊට පස්සේ ඔය ෆයර්ෆොක්ස් වල එහෙම ඉන්නේ පුතේ මේ අර තැඹිලි පාට වර්ගයේ ඔය ටස්මේනියන් ඩෙවිල් කියලා කියන කුඩා මේ මාංශ භක්ෂක ශීරපායි සතුන් කුඩා වෘකයන් වගේ අය ඉවලුන් වගේ සතුන් මුව පවුලේ සමාජිකයන් පුතේ දැක ගන්න පුළුවන්. සමහර වලස් ප්‍රභේදත් ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම පුතේ ශීත කාලයේ ගත කිරීම සඳහා ශිශිර තරණ හරි හැකියාවන් දරනවා. එතකොට ආහාර තියෙන කාලයේදී හැකිපමණ ආහාර අරගෙන ලේනුන් වගේ සතුන් හැකිපමණ ආහාර ඒගොල්ලොන්ගේ ආසන්න වාසස්ථාන තුල තිර කරලා ලේනුන් පුතේ සාමාන්‍යයෙන් මේ සම්පූර්ණ වසන්ත කාලය තුලදීම කරන්නේ ආහාර අරන් ගිහිල්ලා තැන් වල හංගනවා. සාමාන්‍යයෙන් විවහාරයේ කියනවා මේගොල්ලෝ හංගන ආහාර වලින් වැඩිම ප්‍රමාණයක් පුතේ වෙන සතුන් හොරකම් කරනවා. එතකොට එයා හංගන ප්‍රමාණය යාගේ ශීත කාලයට අවශ්‍ය සීමාවටත් වඩා වැඩි. නමුත් එයාට මතක නැහැ ගොඩක් වෙලාවට කොහෙද හැංගුවේ කියලා. අපිට වගේම තමයි. ඒ නිසා ගොඩක් ඒවා වෙන සතුන් හොරකම් කරගන්නවා. එතකොට මේ වගේ ශිශිර තරණය සඳහා යම් යම් අනුවර්තන මේ ශීරපායි සතුන් තුල දැක ගන්න පුළුවන්. ඒ ප්‍රදේශවල ඉන්න පක්ෂීන් බොහෝ වෙලාවට පර්යටන ලක්ෂණ දක්වනවා. එතකොට ශීත කාලයේදී ඒගොල්ලෝ මේ ප්‍රදේශය ඇතෑරලා විශේෂයෙන් සමක කලාපයේ තියෙන උණුසුම් දේශගුණ ප්‍රදේශ කරා එනවා, පර්යටනය වෙනවා. මෙහිදී කූඩු හදලා බිත්තර දාලා පැටවුන් එක්ක නැවත සුදුසු කාලයන් එනකොට ඒගොල්ලෝ ආපහු ඒගොල්ලෝගේ මව් රටයන්ට පියඹගෙන යනවා.
ඒතර මේ ප්‍රදේශයටත් පුතේ අපි ලෝකේ කතා කරපු බොහෝ ප්‍රදේශවලට වගේම ගස් කැපීම, කෘෂිකර්මාන්තය, ඒ සඳහා වනාන්තර එලි කිරීම, මානව ජනාවාස ව්‍යාප්ත වීම වගේ හේතු නිසා පුතේ සෞම්‍ය කලාපික පළල්පත්‍ර වනාන්තර වලටත් යම් යම් තර්ජන එල්ල වෙලා තියෙනවා. එතකොට ලක්ෂණ ටික මූලික වශයෙන් අපි කතා කරලා තියෙනවා. කතාව ඔළුවට ගිහිල්ලා නැති කියලා හිතෙනවා. පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා සෞම්‍ය කලාපයේ තියෙන තවත් බියෝම ආකාරයක් ගැන අපි සාකච්ඡා කරමු. සෞම්‍ය කලාපයේ විතරක් නෙමෙයි පුතේ, දැන් ලෝකයේම සලකලා බැලුවොත් ලෝකයේම තියෙන විශාලම බියෝමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් උතුරු කේතුදර වනාන්තර කියන කොටස. එතකොට පෘථිවියේ විශාලම බියෝමය වෙන්නේ ඒක. එතකොට ඊට ඉහළින් තියෙනවා පුතේ ආක්ටික් කලාපයට අයිති ආක්ටික් තුන්ද්‍රා කියලා හඳුන්වන කොටස. එතකොට මේ සිතියමක නිකන් අපි බැලුවොත් ආක්ටික් තුන්ද්‍රාව තුනී පටියක් විදිහට පුතේ ආක්ටික් වෘත්තයත් එක්කම වගේ තියෙනවා. ඊට පහළින් පළල් පටියක් විදිහට වර්ණ ගැන්වෙලා මේ කේතුදර වනාන්තර කලාපයන් තියෙනවා. එතකොට ඔය රුසියාවේ උතුරු කොටස, කැනඩාවේ උතුරු ටික සම්පූර්ණයෙන්ම වගේ ආවරණය කරමින් පිහිටන්නේ පුතේ මේ උතුරු කේතුදර වනාන්තර කියන ඒවා. එතකොට දැන් මේකේ තියෙන මූලික විශේෂත්වය තමයි මේ වනාන්තරවල ගොඩක් වෙලාවට ෆර්, පයින්, ඊට පස්සේ සයිප්‍රස් වගේ ශාක මේ එක ගොන්නට හරි වර්ග කිලෝමීටර් ගාණක් පේන තෙක්මානයක් ඈතට පුතේ ළඟ මේ කේතු හැඩති ශාක වලින් තමයි මේ කලාපය සමන්විත වෙලා තියෙන්නේ. එතකොට ඔය සයිබීරියානු කලාපයට එහෙම යනකොට පුතේ ශීත කාලේ උෂ්ණත්වය ඍණ 50 ඉක්මවන අවස්ථා සුලභව තියෙනවා. හරි. එතකොට ඉතා පහළ උෂ්ණත්වයන් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. එතකොට ඒ නිසා අධික හිමපතනයක් තියෙනවා. ওই හිමපතනයේදී ගහට වෙන හානිය අවම කරන්න, ශාකයේ මත රැඳෙන හිම ප්‍රමාණය අඩු කරන්න තමයි මේ ගස් කේතු හැඩයට හැදිලා තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් පතනය වෙන්නේ නැති සදාහරිත ශාක තමයි තියෙන්නේ. මොකද ගස්වල පත්‍ර හැලුනොත් ආපහු ඒ පත්‍ර හදාගන්න ලොකු ශක්තියක් එයා වැය කරන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය පරිසර තත්ත්වයන් මේ ප්‍රදේශය තුල නැහැ. ඒ නිසා ඉදිකටු වැනි සිහින් පත්‍ර දැක ගන්න පුළුවන් මේ උත්සේදන ක්‍රියාවලියෙම අවම කරන්න සැකසීලා තියෙනවා. ඒතර පඳුරු සහ පැලෑටි විවිධත්වයේ සාපේක්ෂව අඩුයි. මොකද ඒවට වර්ධනය වෙන්න අවශ්‍ය පුතේ වර්ෂාපතන තත්ත්වයන් ඒ වර්ධනය වෙන කාලයේ තියෙන උණුසුම් පරිසර මේවා තුල නැහැ. එතකොට දැන් ශාකවලට වර්ධනය වෙන්න යම් හෝ හිතකර කාලයක් එන්නේ සාමාන්‍යයෙන් ගිම්හාන ඍතු උදා වෙනකොට අංශක 20 විතර වගේ තමයි ගිම්හානයේ උෂ්ණත්වය හිම දිය වෙන කාලයක් එනවා. එතකොට තමයි පොඩ්ඩක් මේ ශාකවලට වර්ධනය වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඒ කාලයේදී පුතේ මේ ප්‍රදේශවල තියෙන තව ගැටලුවක් තමයි බොහෝ කෘමිසතුන්ගේ ජීවන චක්‍ර වලින් බිත්තර වලින් පුතේ මේ ඒගොල්ලෝගේ ජීවන චක්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා කෘමිසතුන්ගේ සුහුඹුල් අවස්ථාවන් පරිසරයට එන්නෙත් පුතේ මේ කාලයේදීමයි. එතකොට ඒ නිසා ඒගොල්ලෝගේ ඉහළ මේ ශාක කොටස් ආහාර කර ගැනීමේ ප්‍රවණතාවයන් නිසා ප්‍රමුඛ ශාකයන් විනාශ වෙලා යන මට්ටමටම, කුඩා පැලෑටි විනාශ වෙලා යන මට්ටමටම අධික කෘමි ගහන තත්වයන් පුතේ මේ ප්‍රදේශවල ඇති වෙනවා. එතකොට මේ මට ඔය බලපු ෆිල්ම් එකක් මතක් වෙනවා. ඔය මේ සයිබීරියානු කලාපයේ යුද කඳවුරක ඉඳලා සත්‍ය කතාවක් ඇසුරෙන් හදලා තිබුණ එක The Long Walk. පසු කාලීනව ඒක The Way Back කියලාත් වෙනස් කරලා ගහලා තිබුණා. ඒකේ මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් ඒකේ තියෙන යුද කඳවුරකින් ඒගොල්ලෝගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඔය සයිබීරියානු අධිශීත කේතුදර වනාන්තර කලාපයක ඇතුලේ තියෙන යුද කඳවුරක ඉඳලා ඉන්දියාව වෙනකල් පයින් එන සෙරකරුවන් කණ්ඩායමක් ගැන තමයි මේ කතාවේ තියෙන්නේ. එතකොට මට මතක විදිහට මේ කිලෝමීටර් 6400ක් විතර වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ පයින් ඇවිත් තියෙනවා. ඒතකොට ඒකෙදී මේ ජීව විද්‍යාඥයෙක් විදිහට මට තියෙන විශේෂ වටිනාකම තමයි ඒ ෆිල්ම් එක ඇතුලේ බලන් ඉන්නකොට ඒ පුද්ගලයන් පහු කරලා එන පුතේ බියෝමයන් ටික අපිට පේනවා. ඒ කතාවේ රසවත් බවට අමතරව ජීව විද්‍යා පසුබිමකින් ඒක දිහා බලනකොට කාන්තාර කලාපයන්, ඊට පස්සේ තෘණ භූමි, අර ආක්ටික් කොටසට අයිති සමහර කලාපයනුත් පේනවා. ඔය කෘමීන්ගේ අධික වර්ධනයේ අවස්ථාවන් නිරූපණය වෙනවා. අධික හිමපතනය, කේතුදර වනාන්තර, ඊට පස්සේ කාන්තාර කලාපයේ පහු කරගෙන ඒගොල්ලෝ ඇවිල්ලා ටිබෙට්
පහු කරමින් හිමාලය ඉහළට එනවා ඉන්දියාවට එනකල්. එතකොට කඳුකර වනාන්තරවල තියෙන වෙනස්කම් ඔය ටික කොහොම පුතේ බොහොම ලස්සනට ෆිල්ම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට තියෙනවා. එතකොට මේ ආපහු අර සමකේ ඉඳලා එතකොට ද්‍රව පැත්තට යනකොට තියෙන වනාන්තරවල වෙනස්කම් ටිකත් අපිට මේකෙදි මූලික වශයෙන් මතක් වෙනවා. හරිද? ඒක අතිරේකයි පස්සේ වෙලාවක වෙලා තිබුණොත් එමින් වෙලාවක බලන්න. කේතුදර කලාපයේ තියෙන මේ කේතු හැඩති ෆර් පයින් වගේ ශාකවලට අමතරව සතුනුත් මේ කලාපයේ ඉන්නවා. ප්‍රමුඛ වශයෙන් පුතේ අර උතුරු ඇමරිකානු ගෝනා මූස් කියලා හඳුන්වන සත්වයා. ඊට පස්සේ අපේ කවුද නත්තල් සීයාගේ කරත්තෙට බඳින ඒ රේන්ඩියර් කියලා හඳුන්වන කෙනා. ඊට පස්සේ සයිබීරියානු කොටියා සුලභව හම්බ වෙනවා. දුඹුරු වලසා ඉන්නවා. ඒ හැරුණම පුතේ කෘමි සතුන් විශාල වශයෙන් මේ කලාපේ ඉන්නවා. බේරෙන්න බැරි මට්ටමට මදුරුවන්ගේ ඉහළ වර්ධනයක් තියෙන අවස්ථා තියෙනවා. හිවලුන් වගේ සතුන් බොහොම සුලභව ඉන්නවා. වෘකයන් බොහොම සුලභයි මාංශ භක්ෂක ශීරපායි සතුන් විදිහට. අස්ව විශේෂ පවතින්න පුළුවන්. එතකොට ඒ වගේ කලාපයක් තමයි පුතේ මේක. අධික ජනගහනයක් නම් නැහැ මේ සීතල නිසා. නමුත් ලෝකයට දැව සපයන ප්‍රධාන කලාපයක් වෙනවා මේ වනාන්තර. ඒ නිසා වාණිජ වශයෙන් විශාල ලෙස දැව කැපීමේ ප්‍රතිඵලයක් විදිහට පුතේ මේ කලාපේනොත් යම් මට්ටමකට අනතුරකට ලක් වෙලා තියෙනවා. එතකොට මූලික ලක්ෂණ මතක තියාගන්න වර්ෂාපතනය පැහැදිලි ඍතු වෙනස් වීම තියෙනවා. සතුන් දල වශයෙන් කවුද, ශාක දල වශයෙන් කවුද, ලෝකයේ විශාලම බියෝමේ විදිහට උතුරු කේතුදර වනාන්තර. පුංචි ඉන්ටර්වල් එකකට ගිහිල්ලා ඒ බ්‍රේක් එකෙන් පස්සේ අපි ලෝකයේ උතුරුම තියෙන බියෝමේ පිළිබඳව විස්තර ටිකක් කතා කරමු. ඉන්පස්සේ පුතේ ලෝකයේ තූරෙම තියෙන සදාකාලික අයිස් ද්‍රව කලාපය වෙනකොට සම්පූර්ණයෙන්ම අයිස් තමයි තියෙන්නේ. ඒ අයිස් වලට පහලින් යම් මට්ටමක ජෛව විවිධත්වයක් තියෙන විශාල භූමි ප්‍රමාණයක් හම්බ වෙනවා. අපි ඒවා පොදුවේ තුන්ද්‍රාව කියලා හඳුන්වනවා. එතකොට ආක්ටික් ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් මේකට අයිති. දැන් පෘථුවියේ සාමාන්‍ය භූමි ප්‍රමාණය සලකලා බැලුවොත් පෘථුවියේ මුළු බිම් ප්‍රමාණයෙන් 120ක වගේ කොටසක්, පහෙන් එකක් වගේ කොටසක් පුතේ මේ තුන්ද්‍රාවට අයිති වෙලා තියෙනවා. ඒතර ඒ කලාපයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නම් හරි අඩුයි. ජනපද ඇති කර ගැනීම වගේව දක්නට ලැබෙන්නේ නැතිම තරම්. නමුත් මේ කලාපයන් තුලත් පුතේ අර විශාල වශයෙන් මේ ඛනිජ තෙල් ගල් අඟුරු ගවේෂණ සඳහා කැණීම් කටයුතු සිදු වෙනවා. ඒ නිසා මේ පරිසරයට යම් යම් බලපෑම් තියෙනවා. ඒ හැරුණම පුතේ සාමාන්‍යයෙන් මිනිසාගේ බලපෑම අවම කලාපයක් විදිහට මේ තුන්ද්‍රාව හඳුන්වන්න පුළුවන්. දැන් මේ තුන්ද්‍රාවෙත් කාණ්ඩ දෙකක් තියෙනවා. පැහැදිලිවම බැලුවොත් ඒක හේතුවක් තමයි දැන් මේ පරිසරය මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ වර්ෂාපතන තත්වයන්ට වඩා පුතේ උෂ්ණත්වයේ ඊට අවම වීම නිසා. එතකොට අවුරුද්දේ උෂ්ණත්වය ගත්තොත් ශීත ඍතුවේදී ඍණ 30ට වඩා එහාට යනවා. ගිම්හානය වෙනකොටත් ඍණ 10 මට්ටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මුළු කාලයම වගේ පුතේ බිඳුවට වඩා උෂ්ණත්වය ඉහළ එන්නේ නැහැ. ඍණ 10ට වඩා පහළ උෂ්ණත්වයක් තමයි සම්පූර්ණ කාලයේම තියෙන්නේ. ඒ කියන්නේ සදාකාලිකව ෆ්‍රීසර් එකේ වගේ තමයි පුතේ මේ පරිසර පවතින්නේ. එතකොට දැන් ඉහළ උන්නතාංශයක් පවතින කඳු මුදුන් වලත් පුතේ මේ ස්වභාවය තියෙනවා. හරි. දැන් හිමාලය ගත්තොත් මේ කඳු මුදුන් වෙනකොට පුතේ මේ උතුරු කලාපයේ තියෙන ලක්ෂණම තමයි තියෙන්නේ. එතකොට ඒ කලාප තුලත් ඒ උස් කඳු මුදුන් තුලත් පුතේ මේ තුන්ද්‍රා කියන තත්ත්වය අපිට දැක ගන්න පුළුවන්. එතකොට එහෙම තියෙන ඒවාට අපි කියනවා ඇල්පයින් තුන්ද්‍රා කියලා. එතකොට ඇල්පයින් තුන්ද්‍රා එකක් කියලා කියන්නේ කඳු මුදුන් මත නිර්මාණය වෙලා තියෙන මේ වගේ තුන්ද්‍රා භූමියක්. ඊට අමතරව ආක්ටික් තුන්ද්‍රා කියලා හඳුන්වන ඒවා තමයි මේ ලෝකයේ උතුරු කලාපයේ අපිට ඉහළ අක්ෂාංශවල හමු වෙන්නේ. ඉතා අඩු ජල ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මේවට ලැබෙන්නේ සාපේක්ෂව. නමුත් පුතේ පස හැම වෙලාවෙම වගේ තෙත්තුණු වැස්සකට පසුව පේන වගේ ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව මේ පහළ උෂ්ණත්ව නිසා වාෂ්පීභවනය වන ප්‍රමාණය, ජලයේ වාෂ්පල ඉවත් වෙන ප්‍රමාණය හරි අඩුයි. පසේ උඩ ස්තරවල තියෙන ජලයත් පුතේ ඍණ උෂ්ණත්වල තියෙන නිසා පසේ තියෙන ජලයත් යම් ප්‍රමාණයකට මිදිලයි තියෙන්නේ. ඒ නිසා ජලයේ ගැඹුරට කාන්දු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපිට නිකන් පසේ තෙත සහිත ස්වභාවයක්, පස මත මේ තෙත්තුණු ස්වභාවයක්, තෙමුණු ස්වභාවයක්, වැස්සකට පසු ස්වභාවයක් අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා.
දැන් ආක්ටික් සහ ඇල්පයින් දෙක සංසන්දනය කරනකොට උෂ්ණත්වයේ නම් ලොකු වෙනසක් නැහැ. ශීත කාලයේදී ඍණ 30 පනිනවා, ආපහු ගිම්හානය වෙනකොට ඒක ඍණ 10ට විතර වගේ වැඩි වෙනවා. එතකොට ඍණ 10ට වඩා පහළ උෂ්ණත්ව තමයි මේ දෙකේම තියෙන්නේ. වර්ෂාපතනයේ සුළු වෙනසක් තියෙනවා. දැන් කඳුකර තුන්ද්‍රාවට නැත්නම් ඇල්පයින් තුන්ද්‍රාවට පුතේ මිලිමීටර් 1000 විතර වගේ වෙන වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් අඩු වර්ෂාපතනයක් තමයි ආක්ටික් තුන්ද්‍රාවට ලැබෙන්නේ. 200-600 වගේ අතර ප්‍රමාණයක වර්ෂාවක් තමයි මේ ප්‍රදේශවල තියෙන්නේ. ඉහළ හිමපතනයන් සහිතයි. නමුත් මේ කටුක පරිසරය වුණාට පුතේ මේවා තුල ජීවත් වෙන්න ශාක වගේම සතුන් යම් ප්‍රමාණයකට අනුවර්තනය වෙලා තියෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රදේශයන්ට ඒ ආසන්නයේ තියෙන වෙනත් වනාන්තර කලාපවල ඉඳලා පර්යටනය වන ජීවීන් එනවා. එතකොට පිනිමුවා වගේ සතුන් පුතේ මේ පැත්තට පර්යටන විශේෂ විදිහට එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ ප්‍රදේශවල තියෙන තෘණ වගේ දේවල් පුතේ ආහාර කරගෙන යනවා. ඒගොල්ලෝගේ පැමිණීමක් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ අර උෂ්ණත්වය සාමාන්‍යයෙන් ගිම්හාන කියලා හඳුන්වන ශීත ඍතුව අඩු වුණු කාල සීමාවන් වෙනකොට තමයි මේ ඊට අමතරව පුතේ දැන් විලෝපික සතුනුත් යම් ප්‍රමාණයක් අපිට මේ කලාපය තුල හඳුනා ගන්න පුළුවන්. විලෝපී මුර්ගයන් ඉන්නවා, නරියන් වගේ සතුන් ඉන්නවා, වලසුන් ජීවත් වෙනවා. ඒ වගේ සතුනුත් අපිට දැක ගන්න පුළුවන්. ගිම්හාන කාලයේදී ඇවිල්ලා සමූහ විදිහට ජීවත් වෙලා කූඩු හදන පර්යටන පක්ෂි විශේෂත් අපිට මේ කලාපය තුලදී හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ශාක විදිහට ගත්තොත් අකාෂ්ඨීය ශාක තමයි වැඩිපුර තියෙන්නේ. ලීය තියෙන පඳුරු ශාක පවතිනවා. ශාකත් පවතිනවා. ඒවා තියෙන්නේ හැබැයි පොඩි ප්‍රමාණයක්. අකාෂ්ඨීය ශාක තමයි පුතේ කලාපයේ බොහොම සුලභව තියෙන්නේ. ඒ අතරත් මිටි තෘණ වර්ග, පඳුරු වර්ග බොහොම විශාල වශයෙන් තියෙනවා. පාෂාණ මත ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන පාසී, ලයිකන වගේ දේවල් බොහොම සුලභව හමු වෙනවා. ඊට පස්සේ ස්ථිරව මිදුණු නිත්‍ය තුහින ස්තරයක් දැක ගන්න පුළුවන්. ඒ ස්තරේ නිසා පුතේ ශාක මුල් වර්ධනය සීමා කරනවා. ඒ කියන්නේ පොළවේ පැතිකඩ අරගත්තොත් එහෙම පොළවේ එක්තරා ගැඹුරකදී පාසාන අංශු අතර තිබුණු ජලය පුතේ මිදිලා ඝන වූ ස්තරයක් මේ කලාපය අපිට දැනගන්න පුළුවන්. මේ ඒ තමයි පුතේ අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. මේ මිදුණු පාෂාණ ස්තරය සමහර ප්‍රදේශවල දියවන ලක්ෂණත් මේ ලෝක උණුසුම් වීම නිසා අපිට වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඒ කලාපයේ දිය වෙලා ගියොත් එහෙම පුතේ උඩ තියෙන පස් තට්ටුව පාංශු කාදනයට ලක්වීමේ ප්‍රවණතාවයනුත් තියෙනවා. එතකොට එහෙම තැනුත් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඒ තමයි ලෝකයේ තියෙන ප්‍රධාන බියෝම ආකාර ටික. අපි ලබන සතියේ ඉඳලා ලංකාවේ තියෙන ප්‍රධාන පරිසර පද්ධති කීපයක් ගැන කතා කරනවා. හැමදාම වගේ විභාගෙට කෙටි ප්‍රශ්න කීපයක්, කෙටි සටහන් ලියන්න යම් කොටසක් මේවයින් එනවා. එතකොට අපි ඒ ටිකත් ඊගාව සතියේ ඉඳලා ඉවර කරලා දාමු. සුබ දවසක් ඔයගොල්ලන්ට. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.